समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्कमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पंचमानि भिक्खवे सप्पुरिस दानानि कतमानि पंच सत्ताय दानं देति सक्खच्ඡं दानं देति कालेन दानं देति अनिग्गाय चित्तो दानं देति अत्तानं परं अनुपहच्च दानं देति श्रद्धावंत पिन्वතුනි බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලංකා වාසීන්ට පමණක් නෙවෙයි समस्त लोकवासीන්ටම බුදු බණ පදයක් ශ්‍රවණය කළ හැකි වන පරිදි අද මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ මාතර පඹුරන සමරගිරි නිවසේ පින්වතුන් විසින් විශේෂයෙන් යශෝදරා රාජපක්ෂ ගලප්පත්ති මැතිනිය ප්‍රමුඛ පවුලට සම්බන්ධ පින්වත් පිරිස එකතු වෙලා තමයි අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්න කල්පනා කළේ. විශේෂයෙන් 2019 දෙසැම්බර් මාස 24 වන දින අභාවයට පත්වන්නට යෙදුන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දකුණු පළාත් සභා අමාත්‍ය ජස්ටින් ගලප්පත්ති ආදරබර ස්වාමි පුත්‍රයාට ගලප්පත්ති මැතිඳුන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම බලාපොරොත්තු රහිත මොහොතක 2017 ජූලි මාසේ 14 වන දින කවුරුවත් නොසිතූ නොපැතූ ලෙස අභාවයට පත් වුණු 29 වන දිනට උපන් දිනයේ යෙදී ඇති යසසිරු තිසර කුමාර ගලප්පත්ති ආදරයට කතා කරලා තියෙන සංජු කියලා මේ ආදරබර තරුණ පුතා හදිසියේ අභාවයට පත් වෙලා තියෙනවා. එතුමාට පුණ්‍යානුමෝදනා කරන්න. දෙපාර්ශ්වයේ ජන්මාන්තරගත දෙමාපියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට සසර සුවපත් බව හා
අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරන්න කියන මේ අරමුණු ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්න කල්පනා කළේ. ඉතින් මේ පින්කමෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා ආදරබර බිරිඳ යසෝදරා රාජපක්ෂ ගලප්පත්ති මැතිණියටත් වැඩිමහල් පුතු හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති ඒ වගේම ලේලිය අසංගිකා මිනිබිරිය දියාරා අද දින උපන්දිනය සමරන මොනුබුරා බිනෝන් මේ මහත්ම මහත්මීන්ටත් ඒ වගේම මොනුබුරු මිනිබිරියන්ටත් දියණිය ඕෂිදී බෑනනුවන් ඉන්දික මිනිබිරිය විතුකි යන පවුලේ සෑම සියලු දෙනා ඇතුළු දෙපාර්ශ්වයේ සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන සැමටත් ධර්මදේශකයාණන් වහන්සේටත් බලාපොරොත්තු වෙන ආශිර්වාද කරන්න අපි ධර්ම දේශනාව අවසානයේදී පුණ්‍ය ආනුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු පින්වතුනි. එතෙක් බණ පදයකට අවධානය යොමු කරමු. පින්වතුනි, මා මාතෘකාව වශයෙන් ලැබූ පාලි පාඨය ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයත් සත්පුරුෂ දාන සූත්‍රයටයි. මේ ගාථාව නැත්තම් මේ පාලි පාඨය ඇතුළත් වන්නේ. කුමක්ද දේශනාව? අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සත්පුරුෂ දාන සූත්‍රයයි. සත්පුරුෂ දාන සූත්‍රය තුල සත්පුරුෂ දානයක් දෙන්නේ කොහොමද? පින්වතුනි, සත්පුරුෂයා කියන්නේ කවුද? අපිත් කියනවා දැන් අපි ජස්ටින් ගලප්පත්ති මැතිතුමා සත්පුරුෂයෙක් කියලා. අපි කියනවා අපේ හිතවත් කෙනෙක් අපි කතා කළාම නැත්නම් එයා ළඟ හොඳ ගතිගුණ තියෙනවා නම් අපි කියනවා සත්පුරුෂයෙක් කියලා. නමුත් පින්වතුනි, සැබෑ සත්පුරුෂයා වන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි සත්පුරුෂයෙකු තුල තියෙන්න ඕන ලක්ෂණ. ඒ ලක්ෂණ අතරේ සඳහන් වෙනවා එක, ඔහු ළඟ ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඔහු ළඟ සීලය තියෙන්න ඕන. ඔහු ළඟ පරිත්‍යාගී සීලී බව තියෙන්න ඕන. ඔහු ළඟ ප්‍රඥාව තියෙන්න ඕන. එතකොට ශ්‍රද්ධාව නැති කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරන්නේ සත්පුරුෂයා. දුසිල්වත් කෙනෙක් තුළ සුසිල්වත් බව ගොඩනගන්නේ සත්පුරුෂයා. ලෝභී කෙනෙකු තුළ නිර්ලෝභී බව ගොඩනගන්නේ සත්පුරුෂයා. අනවබෝධයෙන් යුතුව කටයුතු කරන කෙනෙකු තුළ අවබෝධය ගොඩනගන්නේ සත්පුරුෂයා. එහෙනම් ඔන්න සත්පුරුෂයෙකුගේ ප්‍රධාන ලක්ෂණ 4. එතකොට සත්පුරුෂයා
කවුද කියලා එකෙන් හඳුනා ගන්න පුළුවන්. අන් අයට චෝදනා කරනවා වෙනුවට, අන් අය විවේචනය කරනවා වෙනුවට, අන් අයගේ අඩුපාඩු හොයනවා වෙනුවට, තමා පිළිබඳව අඩුපාඩු සොයා ගනිමින් ස්වයං හික්මීම, ස්වයං විවේචනයක්, ස්වයං විනයක් ඇති කර ගනිමින් කටයුතු කරන කෙනා තමයි සත්පුරුෂයා. එහෙනම් මෙන්න මේ සත්පුරුෂයා තමයි සත්පුරුෂ දානයක් දෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පංචමානි භික්කවේ සත්පුරුෂ දානානි. මෙන්න මේ කරුණු පහෙන් යුක්ත වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දානයක් පිරිනමද්දී මෙන්න මේ විදියට පිරිනමන්න කියලා. ඒ කොහොමද? පින්නතුනි, එහිදී බුදුහාමුදුරෝ දේශනා කරනවා පළවෙනි කාරණය සද්ධාය දානං දේති. ශ්‍රද්ධාවෙන් දන් දෙන කෙනා. දෙක සක්කච්ඡං දානං දේති. සකසා දන් දෙන කෙනා. තුන කාලේන දානං දේති. සුදුසු කාලයේ දන් දෙන කෙනා. හතර අනග්ගහිත චිත්තෝ දානං දේති. හොඳ හිතින් සිත සකසාගෙන දන් දෙන කෙනා. අත්තානං පරං අනුපහච්ච දානං දේති. තමන් උසස් අනුන් පහත් කියලා අදහස ඇති නොවනසේ දන් දෙන කෙනා. මෙන්න මේ ලක්ෂණ පහෙන් යුක්තව යමෙක් දන් දෙන්නේද අන්න ඒ දාණයට කියනවා සත්පුරුෂ දාණය කියලා. එතකොට සත්පුරුෂයෙකුගේ ලක්ෂණ ඇතුළත්ව දැන් බලන්න දන් දෙන සියලු දෙනා සත්පුරුෂයෝද කියන ගැටලුව එනවා. දෙන සියලු දාන සත්පුරුෂ දානද? ඒ නිසා පින්නතුනි සත්පුරුෂයෙක් වී සත්පුරුෂ දානයක් දෙන්න පහසු නැහැ. අපි ඕන කෙනෙකුට දන් දෙන්න පුළුවන්. නමුත් අපි ඕන කෙනෙකුට කියන්න පුළුවන් එයා හරි සත්පුරුෂ මිනිසෙක් කියලා. ඒ විවහාර භාෂාවේ සම්මුති ලෝකයේ අපි එහෙම කියනවා. එහි වරදක් නැහැ. නමුත් සැබෑ සත්පුරුෂයා හා සැබෑ සත්පුරුෂ දාණය මොනතරම් කරුණු එකතු වෙන්න ඕනද එතෙන්ට හැදෙන්න නම්. ඒ නිසා අන්න එවැනි කෙනෙක් දෙන එවැනි සකස් කළ දානයක් තමයි සත්පුරුෂ දානය. එහෙනම් සත්පුරුෂ දානය දෙන කෙනා ඉස්සෙල්ලාම ඇති වෙන්න ඕන මොකද්ද? ඒ තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව යනු කුමක්ද? ශ්‍රද්ධාව යනු බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති කරගනු ලබන අවබෝධාත්මක පැහැදීම. එතකොට පින්නතුනි ශ්‍රද්ධාව බෙදෙනෝනි කොටස් දෙකකට. එකක් අමූලිකා සද්ධා, අනෙක ආකාරවතී සද්ධා. අමූලිකා සද්ධා කියලා කියන්නේ ප්‍රඥාවෙන් තොරව ඇතිවන පැහැදීම. එතකොට අවබෝධයක් එතන නැහැ. එතකොට අවබෝධයක් නැතුව පැහැදුනාට වැඩක් නැහැ. විවහාර භාෂාව ඒකට කියනවා මෝඩ ශ්‍රද්ධාව කියලා. යන්නේ පින් කරන්න, එන්නේ පව් කරගෙන. එතකොට ඒ ශ්‍රද්ධාවෙන් ඇති වැඩක් නැහැ. දෙක ආකාරවතී සද්ධා. ආකාරවතී සද්ධා කියන්නේ ප්‍රඥා ගෝචර විචාරපූර්වක පැහැදීමයි. ප්‍රඥා ගෝචර විචාරපූර්වක පැහැදීම. මෙහෙම පැහැදුණු කෙනා ආයි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් බලන්න පින්නතුනි, සමහර අපි බෞද්ධ වෙලා තියෙන්නේ පරම්පරාවෙන්.
අත්තමුත්ත නත්තපනත්ත ආදී වශයෙන් ගත්තොත් අත්මුතු පරම්පරාවේ බෞද්ධ. නමුත් මේ බෞද්ධ අය සමහර අය මොකද වෙන්නේ? සමහර වෙලාවට වෙනින් ආගම් වලට යනවා. ඇයි එහෙම? සැබෑ අවබෝධයක් තිබිලද? නැහැ. අන්න බලන්න. ලේබල් එක තිබුණට බෞද්ධ කියලා සැබෑ අවබෝධයක් තිබිලා නැහැ. දැන් බලන්න විදේශගත අය දැන් ඇමරිකාව බටහිර රටවල් වල අය බුදුදහම වැළඳ ගන්නවා. කොහොමද වැළඳ ගන්නේ? බෞද්ධ පොතපත හොඳට කියවලා. එතකොට ඒ අය බුදුදහම වැළඳගන්නේ අවබෝධයෙන්. එතකොට අවබෝධයෙන් මෙසේ වැළඳ ගන්න අය ආයි ජීවිතේට දහම අතාරිනවද? නැහැ. එතන තියෙන්නේ දහම. එතන තියෙන්නේ අවබෝධය. එතන තියෙන්නේ දර්ශනය. නමුත් අපේ බොහෝ අය තුල තියෙන්නේ දහමට වටේට තියෙන වත්පිළිවෙත් ටික විතරයි දන්නේ. අන්න ඒ නිසා තමයි අර දහම දන්නේ නැතුව ඒ අතාරින්නේ. පොඩි වාසියකට අතාරිනවා. ඉතින් ඒ නිසා එවැනි කෙනා නෙමෙයි මේ සැබෑ ශ්‍රද්ධාවන්තයා නම් අවබෝධයක් ඇති කෙනයි පින්නතුනේ. ඒ අවබෝධය තියෙන කෙනා වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් එයාට තියෙන්නේ මොන ශ්‍රද්ධාවද? ආකාරවතී ශ්‍රද්ධාවයි. එතකොට ආකාරවතී ශ්‍රද්ධාවෙන් තමයි දන් දෙන්නේ. බුදුහාමුදුරුවෝ ගැන, බුදු ගුණ ගැන, ධර්මය ගැන, දහම් ගුණ ගැන, සංඝයා ගැන, සංඝ ගුණ ගැන. ආන්න තියෙනවා මොකද්ද? අවබෝධය. ඒ නිසා පින්නතුනි අපි පැහැදින්නේ යම් තැනකටද අපි දෙනවා. සමහර වෙලාවට අපි හිතනවා අපි ගමේ පන්සලේ හාමුදුරුවෝ අපිත් එක්ක හිතවත්. ඒ නිසා අපි හාමුදුරුවන්ට දානයක් දෙනවා. අපේ ගෙදරට දන්න හාමුදුරුවෝ අපි වඩම්මනවා. එහෙම වඩම්මන එක කිසිදු වරදක් නැහැ. හැබැයි මොන තැනකින් කොයිතරම් සම්බන්ධතා තිබිලා වැඩමුවා පින්නතුනි දානය පිරිනමද්දී අපේ ඇති වෙන්න ඕන චේතනාව මොකද්ද? අපි මේ දානය දෙන්නේ මහා සංඝයාටයි. එය පුද්ගලික එක මං අඳුරන මගේ හිතවත් මගේ කල්යාණ මිත්‍ර හාමුදුරන්ට විතරක් නෙවෙයි මං දානෙ දෙන්නේ. ගෙදරට වැඩලා දානය වළඳනකොට ඒ සමූහයටයි අපේ දානය පිරිනමන්නේ. අන්න ඒක තමයි චේතනාව වෙන්න ඕන. සංඝ කියලා කියන්නේ සමූහයට, සාංගික කියලා කියන්නේ සාමූහික කියන එකයි. එතකොට සාමූහික පිරිසක් මුල් කරගෙනයි දෙන්නේ දානේ. අතීතයේ වැඩ සිටිය, වර්තමානයේ වැඩ ඉන්න, අනාගතයේ ඇතිවන ත්‍රිකාලික ගරුතර මහා සංඝරුවන පරාමර්ශණය කරගෙන තමයි අපේ දානේ පිරිනමන්නේ. එතකොට පින්නතුනි ශ්‍රද්ධාවෙන් දන් දෙනකොට අන්න ඒ ගුණය අන්න ඒ හැඟීම ඔබ තුල මතුවිය යුතුයි. නැත්තම් වෙන්නේ මොකද්ද? ඒක පුද්ගලික දානයක් වෙනවා. එතකොට අර සාංගික දානයකින් ලබාගත හැකි ආනිසංස අපට නොලැබී යනවා. එහෙනම් අපි ශ්‍රද්ධාවෙන් දන් දෙන්න ඕන. දන් දෙනකොට අර හැඟීම කියන එක පින්නතුනි හැම දෙයකටම හිතනේ මුල් වෙන්නේ නේ. මුළු ලෝකේ පාලනය වෙන්නේ සිතෙන්. චිත්තේන නියති ලෝකෝ. ලෝකේ පාලනය වෙන්නේ හිතෙන්. ලෝකය කියන්නේ මේ පංච උපාදානස්කන්ධය නම් වූ ලෝකයයි. ඒ නිසා අපි හැම දෙයක්ම කරන්නේ හිත මුල් වෙලා නැත්තම් හිතලනේ යමක් කරන්නේ. සමහර වෙලාවට සුභවාදී ආකල්ප ඇති කරගන්නවා. සමහර වෙලාවට අසුභවාදී ආකල්ප ඇති කරගන්නවා. එක්කෙනෙක් හොඳයි කියද්දී අනිත් එක්කෙනා නරකයි කියන්නේ ඇයි? Taman සිතේ ඇති කරගන්න දැක්මේ හැටි. ඒ නිසා පින්නතුනි සිත තමයි මෙතනදී ප්‍රධාන. ඒ නිසා හිත සකස් කරගන්න අත්‍යවශ්‍යයි. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ කියන්නේ හිත දිනපු එකනේ. හිතෙන් ජයග්‍රහණය කළ එක. ඇයි? හිත තුල තමයි කෙලෙස් තියෙන්නේ.
හිත තුල තමයි අවිද්‍යාව තියෙන්නේ. හිත තුල තමයි තණ්හාව තියෙන්නේ. ඒ නිසා හිත තුල අවිද්‍යාව තණ්හාව තියෙනවා නම් පින්නතුනි මොකද වෙන්නේ? ආන්න අපි සසරට බැඳෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ තණ්හාවයි මේ අවිද්‍යාවයි දුරු කරන්න. අනමතග්ගෝ යම් වික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ සංසාරේ අපි මෙරි අනවරාග්ග සංසාරේ අපි යන්නේ අවිජ්ජා නීවරණානං සත්තාන තණ්හා සංයෝජනාන. අවිද්‍යාව නම් වූ නීවරණයයි තණ්හාව නම් වූ සංයෝජනයයි. නීවරණ කියන්නේ නිවන වහන එකයි. නිවන ආවරණය කරනවා. එතකොට නිවන ආවරණය කරන දේ නීවරණ. එහෙනම් අන්නේ නීවරණ විද දමන්න ඕන. එතකොට මේ නීවරණ මොකද්ද නීවරණය? අවිද්‍යාව. එතකොට අපි පංච නීවරණයක් කතා කරනවා. ඒ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන. ඒ නීවරණ පහ තුලම පින්නතුනේ අවිද්‍යාව ඇතුළත්. ඒ නිසා කියනවා අවිජ්ජා නීවරණානං කියලා. අවිද්‍යාව නම් වූ නීවරණය. තණ්හා සංයෝජනාන. තණ්හාව නැමැති සංයෝජනය. සංයෝජනය කියලා කියන්නේ රැහන් කියන එකයි. සංයෝජනය කියන්නේ රැහන්. රැහනකින් මොකද කරන්නේ? බඳිනවා, ගැට ගන්නවා. එහෙනම් අපිව ගැට ගහලා තියනවා කොහාටද? ඕම හරි. සසරට. අපිව ගැට ගහලා තියනවා සසරට. එහෙනම් මේ සංයෝජන නම් වූ රැහන් වලින් අපිව සසරට ගැට ගහලා තියෙනවා. එහෙනම් අන්නේ ගැට ලිහාගෙන අපි යන්න ඕන. ඒ කියන්නේ ඒ ගැට ලිහනවා කියන්නේ තණ්හාව දුරු කරනවා කියන එකයි. ඒ නිසා පින්නතුනි ශ්‍රද්ධා මූලික මනෝභාවයක් අපි හැම වෙලාවෙම ඕන. නිවන් දකින මගේ මාර්ගයේ පින්නතුනි අංක 1 ශ්‍රද්ධාව. 2 සීලය. එතකොට ශ්‍රද්ධාව නැතුව සීලයට එන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ දානය ගැන දේශනා කරද්දී දේශනා කරනවා දාන කතා, සීල කතා, සග්ග කතා, කාමාදීනව කතා, කාමාන වේව ඕකාර සංකිලේශ කතා, නෙක්ඛම්මානි සංස කතා. ඔන්න උන්වහන්සේ දේශනා කළා. මේකට කියනවා ආනුපුබ්බී කතාව කියලා. අනුපිළිවෙල කතාව. ඒ කියන්නේ පුද්ගලයාගේ මනස තුල ඊතරම් ගැඹුරු දැනුමක් නැත්තම් සරල බවින් පටන් අරගෙන ගැඹුරු දක්වා යනවා. දැන් අපිට පේනවා මුහුද වෙරළාන්තයට ගියාම වෙරළාන්තේ ඉඳලා ඈත දියඹට යන්න තමයි මුහුද ගැඹුරු වෙන්නේ. ඒ වගේ ශාසනයේ සරල අවස්ථාවේ ඉඳලා පුද්ගලයාගේ මනස අරන් යනවා ගැඹුරු දක්වා. ඒක තමයි මේ කරන්නේ පින්නතුනි. ඒ නිසා ඉස්සෙල්ල දාන ආනිසංස කියලා දෙනවා. ඕන කෙනෙකුට තේරෙනවා. ඊළඟට කියනවා සිල් රැකීමේ ආනිසංස. දන් දෙන්න, සිල් රකින්න. ඊළඟට කියනවා සග්ග කතා. සග්ග කතා කියන්නේ ස්වර්ගය, ස්වර්ගය කියන්නේ දිව්‍ය ලෝකය. දන් දෙන්න, සිල් රකින්න, යන්න දෙව්ලොව. ඒ නිසා පින්නතුනි මෙහෙම අරගෙන ගිහිල්ලා අවසානයේ පෙන්වලා දෙනවා නෙක්ඛම්මානි සංස කතා. මේ කාම වස්තුන්ගෙන් නික්මීමේ අනුසස් නෙක්ඛම්මානි සංස කතා පිළිතුර. එහෙනම් බලන්න ශ්‍රද්ධා මූලික මනෝභාවයක් නිවනටත් අවශ්‍යයි. දන් දෙන්නත් අවශ්‍යයි. ඕනම පින්කමක් කරනකොට ශ්‍රද්ධාව මුල් විය යුතුමයි. ඇයි? තුනුරුවන්ට පෑදෙන්නේ නැත්නම් අපි කිසි පින්කමක් කරන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාව කියනවා කියන්නේ ශ්‍රද්ධාවෙන් තමයි තෙරුවන්ට සමීප වෙන්නේ. ශ්‍රද්ධාවෙන් තෙරුවන්ට සමීප වුණාම තමයි ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ධර්මයේ ශ්‍රවණය කරනකොට තමයි ධර්මයේ මතක හිටින්නේ. ධර්මයේ මතක හිටියොත් තමයි ධර්මයේ පිළිපදින්නේ. ධර්මයේ පිළිපැද්දොත් තමයි ධර්ම අවබෝධය ලැබෙන්නේ. එහෙනම් බලන්න හැම තැනම පින්නතුනි ශ්‍රද්ධාව මූලිකයි. සද්දා ධනං, ශ්‍රද්ධාව පුද්ගලයාට ධනය. භෞතික ධනය නෙවෙයි මේ ආධ්‍යාත්මික ධනය. ඒ නිසා ශ්‍රද්ධා පෙරදැඩිව දන් දිය යුතුයි.
දෙක සක්කච්ඡන් දානං දෙති. සකස් කර දන් දෙන්න. දැන් පින්නතුනි අපි ආවට ගියාට නෙමෙයි නිවසේ දානයක් සකස් කරනකොට විහාරස්ථානයට දානය සකස් කරනකොට අපි දානය සකස් කරන්නේ යම් පිළිවෙලකට. දැන් අපි බුද්ධ පූජාව තැන්පත් කරනකොට බුදුරජාණන් වහන්සේට ඒ බුද්ධ පූජාව තමයි දාන අතරින් අංක 1. පුද්ගලිකව පිරිනමන දාන වර්ග 14ක් දක්ඛිනා විභංග සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ දාන 14න් පළවෙනිම දාණය පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේට පිරිනමන දාණය. දැන් අන්න ඒ දාණය පිරිනමනකොට අපි තුල අර gedara තිබිච්ච අපි එදිනෙදා කන බොන භාජන ගන්නෙ නැහැ. අපි ඒකට විශේෂ ලස්සන සකස් කර ගන්නවා භාජන ට්‍රේ එකක්. ඒකට අවශ්‍ය කරන බත් බෙදන ව්‍යංජන බෙදන භාජන පිරිසිදු කළා සකස් කළා අලංකාරව බුද්ධ පූජාව තියන්නේ. නිකන් අර තටුවක් තියනවා වගේ බුද්ධ පූජාව තියන්නේ. අන්න ඒක තමයි සක්කච්ඡන් දානං දේති. සකස් කොට දන් දෙනවා කියන්නේ ඒකයි පිටුත. එතකොට සකස් කරලා තමයි දාණය දෙන්නේ. පිළිවෙලට ලස්සනට ඒකට අවශ්‍ය කරන ගෞරවය දීලා ඒක හිස මතින් අපි ගෙනල්ලා තමයි දාණය බුද්ධ ප්‍රතිමාව ඉස්සරහ තැන්පත් කරන්නේ. දැන් ඒක අවුල් නෑ දැක්කහම කෙනෙක් පහදින සුළුයි. ඒක තමයි සක්කච්ඡන් දානං දේති කියන්නේ පින්නත. දැන් පිඟානට නැත්තම් භාජනයේට ව්‍යංජනීය බෙදුවාම හරිම ලස්සනයි බෙදපු විදිය. අවුල් නෑ. අනේකයි මේ කියන්නේ. දකින්න කෙනාගේ සිත් පහදින. දකින්න කෙනාට ආකර්ෂණය ඇතිවන විදියට දාණය දෙන්න. ඒතර බුද්ධ පූජාව පිරිනමන්නේ ඒ ආකාරයටයි. අන්න ඒකයි සක්කච්ඡන් දානං දේති. ඊළඟට දැන් පින්නතුනි බුද්ධ පූජාව පිරිනැමුවට පස්සේ සමහර වෙලාවට බුද්ධ පූජාවට මොකද කරන්නේ කියලා ගැටලුවක් එනවා. පූජා කළ බුද්ධ පූජාව අවසන් වුණාම මොකද කරන්නේ? දැන් සමහර වෙලාවට පූජාව අවසන් වුණාම පින්නතුනි අපි කියනවා ගෙදර වැඩ හිටියෙක් ඕක දෙන්න අර සතෙකුට දෙන්න කියලා. එහෙම නැත්නම් කියනවා අර දුප්පත් මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා එයාට දෙන්න. එහෙම කියලා සමහර කෙනෙක් වැඩ හිටියෙක් කියනවා. පින්නතුනි දැන් ගෙදර කෙනෙක් සමහර වෙලාවට ගිහිල්ලා මේ පූජාව කසල බඳුනට දාන්න හැදුවොත් ඒක දැක්ක කෙනෙක් මොකද්ද කියන්නේ? සමහර කෙනෙක් කියයි අපරාධය ඕක විසි කරන්නේ. ඕක දෙන්න අර සතහට. ඕක දෙන්න අර හිඟන මිනිස්සයට කියලා. එතකොට අපි සකස් කළා ශ්‍රද්ධාවෙන් පරිත්‍යාගශීලී චේතනාවෙන් හොඳ හිත පතුරවාගෙන පරිත්‍යාගශීලී චේතනාවෙන් දානය දීලාද නැද්ද? බුද්ධ පූජාව දීලාද නැද්ද? පූජා කළාද නැද්ද? පූජා කළා නෑ පින්නතුනේ. ඇයි එහෙම කියන්නේ? අපි අතින් ගිහිල්ලා බුද්ධ පූජාව තැන්පත් කළාට හිතින් අතහැරලා නැහැ. හිතින් අතහැරියනම් අර පූජාව අපි කසල බදුනට දාන්න හදනකොට අපරාධ කියන වචනේ අපෙන් පිට වෙනවද? පිට වෙන්නේ නැහැ. ඒ අපරාධ කියන වචනය පිට වුණේ මොනව නිසාද? අපි හිතින් අතහැරලා නැහැ. අන්න බලන්න අපි බුද්ධ පූජාව පූජා කළා නැහැ කියලා දැනෙන්නේ අන්න එතකොටයි. පූජාව පූජා කරා නම් පින්නතුනි අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න ඕන? ඒක කාට දුන්නත් අපිට ගැටලුවක් නැති වෙන්න ඕන නේ. ඒ නිසා පූජාව අපි ගතින් විතරක් නෙවෙයි හිතිනුත් අතහරින්න ඕන. මම මේ පොඩි උදාහරණයක් කිව්වේ. අපි යමක් දෙනවා නම් පින්නතුනි
සකසා දෙනවා වගේම හිතින් අතහැරලා දෙන්න. අනග්ගහිත චිත්තෝ කිව්වේ ඒකයි. හිතින් අතහැරලා දෙන්න ඕන. හිතින් අල්ලගෙන දෙන්න එපා. සමහර වෙලාවට දැන් බලන්න. සමහර වෙලාවට නෑදෑයෝ ඔබත් කරලා ඇති සමහරට අවුරුද්දට නැත්තම් මොනවා හරි ගෙදර විශේෂ උත්සවයක් වෙලාවකදී දරුවෙකුට ඔබේ නෑදෑ දරුවෙකුට ඇඳුමක් හරි ඔරලෝසුවක් හරි මොකක් හරි අරන් දෙනවා පරිත්‍යාගය. හැබැයි ඔබ අරන් දීලා මොකද කරන්නේ? බලනවා මම අරන් දුන්නු පරිත්‍යාග කළ ඇඳුම ඇත්තටම මෙයා අඳිනවද? නේ? පොඩ්ඩක් සැලකිල්ලෙන් බලාගෙන ඉඳලා අඳින පාටක් නැත්තම් මොකද අහන්නේ? මේ මං අර පුතේ ඔයාට අරන් දුන්නු ඇඳුම මං දැක්කේ නෑනේ අඳිනවා. නෑ ලොකු අම්මේ මං ඒක තාම අඳින්න ගත්තේ නෑ. ඒක මිසක් නේ. මං හිතුවා මේ ඔයාට ඕනේ නැතුව තව කාට හරි දීලායි කියලා. දැන් බලන්න ඇත්තටම ඇඳුම දීලාද නැද්ද? දීලා නෑ. දුන්න නම් යා ඇඳත් එකයි නැත්නම් ඒක අපිට ඒක අදාළ නෑ. අපි හිතෙන් පරිත්‍යාග කළා තියෙනවා. අන්න බලන්න පින්නතනි අතහැරලා දීම සහ අල්ලාගෙන දීමේ ඇති වෙනස. ඒ නිසා අපි දානෙ දෙනකොට අපි දෙන්න ඕන අල්ලගෙන නෙමෙයි අතහැරලා. දැන් අපි තාම තණ්හාව තියෙනවද නැද්ද අපිට තාම? තියෙනවා. තණ්හාව නැත්තම් නිවන් දැකලානේ. නේ? අපිට තණ්හාව තාම තියෙනවා. තණ්හාව අපි දුරු කළා නෑ. තණ්හාවෙන් තමයි අපි දෙන්නේ. හැබැයි පින්නතුනි අපි දුන්නට පස්සේ සමහර වෙලාවට ඔන්න අපි කෙනෙක් කෙනා දුප්පත් මිනිස්සෙක් මේ එයාට මොනවා හරි ඉල්ලුවාම අපි දෙනවා. සමහර වෙලාවට අපිට හිතෙනවා දොර ඇරිය ගේට්ටු ඇරිය විතරයි මෙයා ආවා. අද එන්න එපා. පස්සෙන්. සමහර වෙලාවට එහෙම කියනවා. සමහරවිට පස්සේ දෙනව වෙන්න පුළුවන්. සමහරවිට ඔය හිඟන මිනිස්සු ඉන්නවා අපි යමක් දෙන්නේ නැතුව ඔයාට වැඩක් නැහැ දීලා කියලා දෙන්නේ නැහැ. එතකොට දෙන්නේ නැතුව අපි මොකද කරන්නේ? ඒක පරිත්‍යාග නොකළ එකේ සාධාරණත්වය අපි විනාඩි 10ක් 15ක් කතා කරනවා. ඇයියනේ ඔයා දුන්නේ නැත්තේ? ඕක අරගෙන ගිහලා කුඩු ගහයි. කසිප්පු ගහයි. නේ? ඕක ඔය රස්සාවක් හැටියට නේ ඔය කරන්නේ. දැන් අපි කීයක් කියනවද අර? සාමාන්‍යයෙන් රුපියල් 10ක් හරි 20ක් හරි දුන්නා නම් ඒක එතනින් ඉවරයි. හැබැයි නොදී අරක සාධාරණීකරණය කරන්න ගිහිල්ලා අපි කොච්චර බලන්නේ මේ වෙලාවේ අකුසල් පුරව ගන්නවා. නේ? එහෙනම් අපි මේ කියන්නේ මොකද්ද? අපි දෙනකොට දෙන දේ අතහරින්න නොදුන්න නම් නොදුන් දේ අතහරින්න. ආයෙත් ඒ ගැන විවේචන කර ඉන්න ඕන නෑ. ඒක සාධාරණීකරණය කරන්න ඕන නෑ. ඊට වඩා හොඳයි යමක් දීලා එතනින් අතහැරියන. ඒ නිසා පින්නතුනි බලන්න gedara දානයක් දෙනකොටත් පරිස්කාරයක් දෙනකොටත් ඒක සකස් කරලා දෙන්න කියන්නේ ඒකයි. හරිම ප්‍රසන්නයි එතකොට. දෙන කෙනා තුලත් අර ඇති වෙන්නේ සතුට. ඒකට සහභාගී වෙන පිරිස තුලත් බලන්නකෝ ඒ gedara දානේ සංවිධානය කරලා තිබිච්ච විදිය. අනිත් ඒත් කියනවා නේ කොච්චර ලස්සනද කොච්චර පිළිවෙලක් තියෙනවද බලන්න හොද්දට පළපුරුදුයි. හොඳට සංවිධාන ශක්තිය තියෙන කෙනෙක් තමයි මේක කළා තියෙන්නේ කියලා අනිත් අයත් කියනවා. දානෝපකරණ පිළියෙල කරනකොට ඒ වගේම හාමුදුරුවෝ වඩම්මනකොට හාමුදුරුවෝ වඩා හිඳවනකොට හාමුදුරුවන්ට ආමන්ත්‍රණය කරනකොට කලබල නැතුව ඒ පරිසරය හොඳට සකස් කරලා බලන්න සක්කච්ඡං දානං දේති. එතකොට දානෝපකරණ පිළියෙල කරත් එහෙමයි. ඒ වගේම පරිස්කාර පිළියෙල කළා පිළිගන්නුවත් එහෙමයි. හරිම ලස්සනට නිකන් shopping cover එක ගෙනල්ලා දෙන්නේ නැතුව ඒක අනුකූලව සකස් කළා ලස්සනට ඔතලා හරිම ප්‍රසන්නව දෙනවා. අන්න ඒකයි පින්නතුනි සක්කච්ඡං දානං දේති. 3 කාලේන දානං දේති. සුදුසු කාලයේ දන් දෙන්න ඕන පින්නතුනි. ඒ කියන්නේ දැන්
කෙනෙකුට අවශ්‍යතාවය තියෙන වෙලාවේ ඕන දෙන්න. අවශ්‍යතාවයක් නැහැ දැන්. කෙනෙකුට වතුර පිපාසය තියෙන වෙලාවේදී තමයි වතුර ටිකක් දෙන්න ඕන. නේ? එහෙම නැත්නම් කිසිම වතුර පිපාසයක් නැති වෙලාවේ ඔයා වතුර බොන්න කියලා ගෙනල්ලා දෙන වතුර බෝතලයක්. මම මේ පොඩි උදාහරණයක් ගත්තා. මම කියන්නේ අවශ්‍යතාවය දැනගෙන ඒ සුදුසු වෙලාවේදී දන් දෙනවා නම් පින්නතුනි වඩාත් ආනිසංස. ඒකයි සත්පුරුෂ දානය කියන්නේ. එහෙනම් වඩාත් ආනිසංස ලැබෙන දානයක් බවට පරිවර්තනය වෙනවා පින්නතුනි. ඒ දාණය අර විදියට අවශ්‍යතාව දැනගෙන දෙනවා. නැත්තම් අනවශ්‍ය වෙලාවට දැන් කෙනෙකුට ඇඳුමක් ඕන නැති වෙලාවේ අපි ඇඳුම් ගිහින් දෙනවා. නමුත් ඇඳුම ඕන වෙලාවේ දුන්න නම් ඒක ඊටාම වටිනවා. ආහාර ටිකක් ඕන වෙලාවේදී ආහාර ටිකක් කෙනෙකුට දුන්න නම් අන්න ඒක වඩා වටිනවා. ගෙයක් දොරක් ඕන වෙලාවේදී තමයි ගේ දොර දෙන්න ඕනේ. නැත්තම් මොන හරි දරුවෙකුට පොත්පත් ටිකක් අරන් දෙනවා. නැති බැරි වෙලාවේ තමයි දෙන්න ඕනේ. එහෙම නැත්තම් සියල්ල සම්පූර්ණ වුණාට පස්සේ මමත් ඔයාට මොන හරි පරිත්‍යාග කරනවායි කියලා දුවිලා වැඩක් නැහැ. ඒකේ පිනක් නැතුව නෙවෙයි තියෙනවා. නමුත් හරිම පින ලැබෙන්න නම් සුදුසු වෙලාවේදී තමයි අපි දාණය පිරිනමන්න ඕන පින්නතුනි. අන්න ඒක තමයි සත්පුරුෂ දානයේ තවත් ලක්ෂණය. ඊළඟට පින්නතුනි බලන්න අපි හිත හරිගස්සගෙන දන් දෙන්න එපායි. දැන් බලන්න දන් දෙන දායකයෝ 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි දාන දාස. අනිත් එක්කෙනා තමයි දාන සහාය. අනිත් එක්කෙනා තමයි දානපති. දැන් සමහර අය හිතනවා ඔය මොනවා හරි දුන්නාම ඇති. මොනවා හරි දුන්නාම ඇති. ඒ කියන්නේ අපි කන බොන විදියටවත් නැතුව ඊටත් වඩා අඩු තක්සේරුවකින් පිළියෙල කළා දන් දෙනෝ ඔන්න ඔය ටික ගැන හින්දීපන් කියලා. එහෙම කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ දාන දාස. දාසයෙකුට දෙනවා වගේ තමයි දෙන්නේ. නමුත් දාසය බවට පත් වෙන්නේ ලබන කෙනා නෙමෙයි දෙන කෙනා. ඊළඟට දාන සහාය. වැඩි ඩෙකරේෂන් ඕනේ නැහැ. ඔය තියෙන විදියට කන්න කියමු. කියලා ඔය තියෙන මොනවා හරි දෙයක් පන්සලට ගෙනින් දෙනවා. ආයි විශේෂයක් නැහැ. එයා දාන සහාය. විශේෂත්වයක් කළා දන් දීලා නැහැ. නේ. ඊළඟට දෙනවා දානපති. පින්නතුනි දානපතිත්වයේ ඉඳගෙනයි දන් පිරිනමන්නේ සත්පුරුෂ පුද්ගලයා. ඒක තමයි සත්පුරුෂ දානය. දානපති. එතකොට එයා තමන් කන බොන ස්වභාවය වගේ නෙවෙයි. ඊට වඩා තමන්ට හැකි උපරිමින් දාන උපකරණ පිළියෙල කරලා අර සකස් කළ ලස්සනට හැඩරුව ඇතුව ප්‍රණීතව දකින්නන්ගේ සිත් පිනවන ලෙස ආකර්ෂණීය ඇතිවන විදියට තමයි ඒ දාණය පිරිනමන්නේ. අන්න ඒකයි මේ කියන්නේ පින්නතුනි. ඒ හොඳ හිතින් දාණය දෙනෝ දානපතිත්වයේ ඉඳගෙන. එතකොට දාන සහාය වුනෙත් නැහැ, දාස වුනෙත් නැහැ, දානපති තත්වයේ ඉඳගෙන තමයි දන් දීම කලේ. සත්පුරුෂයාගේ හැටි. ඊළඟට පින්නතුනි පස්වෙනි කරුණ තමයි මොකද්ද? අත්තානම් පරං අනුපහච්ච දානං දේති. සමහර අය දන් දෙන්න ගියාම gedara ප්‍රදානියා දන් දෙන්න එන්නේ නැහැ. එයා දාණයට වියදම් කරලා තියෙනවා. ඒක හරි. වියදම් කළාට මොකද? සේවකයන්ට කියනවා අරක කරපන් මේක කරපන් කියලා සේවකයන්ට තමයි ඒක කියන්නේ. ඒ වගේම සේවකයන්ට ඒ තරම් ගරු සැලකිලි දක්වන්නේත් නැහැ. ඒ නිසා එහෙම පහත් කොට සලකා කටයුතු කරන්න නෙවෙයි පින්නතුනි අපි ක්‍රියා කරන්න ඕන. තමන් උසස් අනුන් පහත් නෙවෙයි. අනුන් උසස් තමන් වගේම. ඒ නිසා අනිත්‍ය පහතට හෙළන විදියට
කටයුතු කරන්නේ නැතුව සියලු දෙනාට ගෞරව සම්ප්‍රයුක්තව කටයුතු කරමින් දන් පිරිනැමීම තමයි කළ යුතු වන්නේ. දැන් බලන්න පින්නතුනි. දැන් ලෝකයට අවධානය යොමු කළාම අපට පේනවා සමහර පවුල්වල තියෙන ඕනතරම් මිල මුදල් තියෙනවා. ඒ වගේම හැඩරුවක් තියෙනවා. ඒ අයගේ. හැබැයි පින්නතුනි ඒ අයට සල්ලි තිබුණට ඒව කළාට පිරිස් බලය නැහැ. අන්න එහෙම තැන් තියෙනවා. සමහර තැන්වල තියෙනවා පිරිස් බලය ඕන තරම් තියෙනවා. සල්ලි මිල මුදලුත් තියෙනවා. හැබැයි ඒ තරම් පෞරුෂයක් පේන විදියට ශරීරය සකස් වෙලා නැහැ. ඔන්න බලන්න පින්නතුනි මේ සමාජේ පේන්න තියෙන දේ මම මේ කියන්නේ. සමහර තැන්වල තියෙනවා සල්ලිත් තියෙනවා. මිල මුදල් ඕන තරම් තියෙනවා. පිරිස් බලෙත් හැබැයි තියෙනවා. හැඩරුවත් හරිම ලස්සනට ඉන්නවා. වගේම පින්නතුනි ඒ වුණාට බලන්න ඒ මහත්තයා හරි නෝනා හරි කියන දේ සේවකයෝ ගණන් ගන්න. සමහර තැන්වල කියනවනේ මහත්තයා කියන දේවල් කරනවා නෝනා කියන දේවල් කරන්නේ නැහැ. සමහර තැන්වල කියනවා නෝනා කියන දේ කරනවා මහත්තයා කියන දේ කරන්නේ නැහැ. දැන් මේ විෂමතාවට හේතු මම මේ විෂමතා කීපයක් කිව්වේ. විෂමතාවන්ට හේතු මොනවාද? ඒක තමයි පින්නතුනේ. අන්නර අඩුපාඩු සහිතව දන් දීම ශ්‍රද්ධාව නැතුව සකස් කරන්නේ නැතුව සුදුසු කාලය නොබලා හොඳ හිත පතුරවන්නේ නැතුව අනුන් පහත් කොට ක්‍රියා කිරීම ආදිය තුල රැඳී දන් දීමේ ප්‍රතිවිපාකය තමයි අර විෂමතාවන්ට හේතුව. ඒ නිසා පින්නතුනි මේ දාණය කියන එක ගැන පුදුම විග්‍රහ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර රාශියකම. ඒ නිසා අපි මේ බණපදය අහන ලක්වැසි ලෝවැසි සියලු දෙනා අපි මතක් කරන්නේ ඊටාම හොඳ සත්පුරුෂයෙක් බවට පත් වී සත්පුරුෂ දානයක් පිරිනමන්නට කටයුතු කරන්න කියන එකයි. එහෙම වුණොත් මේ සසර ගමන සාර්ථකයි. ගිය තැන පින්නතුනි පුණ්‍යවන්තව උපදිලා ශන සම්පත්තියක් සහිතව ඉපදිලා මානසික හොඳ තත්වයෙන් ඉඳලා පරම ආයුෂ භුක්ති විඳලා අවසානයේ නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වේවි. අන්න එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද පුණ්‍යවන්ත මේ ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ මාතර පඹුරන සමරගිරි නිවසේ තමයි අද මේ ධර්ම දේශනාව පවත්වන්නේ. අද ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ යසෝදරා රාජපක්ෂ ගලප්පත්ති මැතිණිය ප්‍රමුඛ පින්වතුන්. විශේෂයෙන් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා 2019 දෙසැම්බර් මාස 24 වන දින අභව ප්‍රාප්ත වන්නට යෙදුන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා දකුණු පළාත් සභා අමාත්‍ය ජස්ටින් ගලප්පත්ති මැතිතුන්ට එතුමාට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බලාපොරොත්තු රහිත අවස්ථාවකදී මියගිය 2017 ජූලි මාස 14 වෙනි දින හදිසියේ අභාවයටපත් යසසිරු තිසර කුමාර ගලප්පත්ති සංජු පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම දෙපාර්ශවයේ ජන්මාන්තරගත දෙමාපියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ට සසර ගමන සුවපත් කොට අමා මහ නිවන සැලසේවායි ප්‍රාර්ථනා කරමින් තමයි මේ පින්කම සිදු කරන්නේ. ඒ නිසා සියලු දෙනාටම මේ පින් අත්පත් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා.
අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. සෙත් ප්‍රාර්ථනා කරනවා යසෝදරා රාජපක්ෂ ගලප්පත්ති මැතිණිය ප්‍රමුඛ වැඩිමහල් පුතු හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති ලේලි අසංගිකා මිනිබිරිය දියාරා මේ මහත්ම මහත්මීන්ටත් අද දින උපන් දිනයේ සමරන මුණුබුරා බිනෝන් පුතුටත් දියණිය ඕෂදී බෑනනුවන් ඉන්දික මිනිබිරිය විතුකි යන පවුලේ දූපුතුන් සැමටත් දෙපාර්ශ්වයේ සුජීවත්ව සිටින ඥාති හිත මිත්‍රාදීන්ටත් සියලු දෙනාටත් ධර්මදේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් ධර්මදේශකයාණන් වහන්සේටත් කායික මානසික නිරෝගී සුවය දීර්ඝායුෂ අභිවෘද්ධිය හා වාසනාවන්ත පින්වන්ත ජීවිත ගත කර ගැනීමට සියලු ආරක්ෂාව රැකවරණය සැලසේවායි ප්‍රාර්ථනා කරන අතර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමෙන් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දික්වැල්ල විද්‍යාතිලක මහා පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය අඟුණුකොළ පැලැස්සේ දීපානන්ද හිමිපාණන් වහන්සේ විසින් රචිත අරුත් සහිත බුද්ධ වන්දනාව සහ සෙත් පිරිස් ශාන්තිය නැමැති ග්‍රන්ථය ධර්ම දානය පිණිස මුද්‍රණය කරවා එහි මුල් පිටපත පිළිගැන්වීම පූජා කිරීම කරන්න බලාපොරොත්තු වෙනවා. යසෝදරා රාජපක්ෂ ගලප්පත්ති මහත්මිය ඇතුළු පවුලේ පින්වතුන්. ඉතින් මේ ධර්ම ග්‍රන්ථයක් මුද්‍රණය කර බෙදා හැරීමත් ධර්ම දාණයටම අයිති උතුම් පින්කමක්. ඒ නිසා එයත් මේ වෙලාවේ සිද්ධ කරනවා. ඒ නිසා දායකත්වයේ ගත් පින්වත් ඔබටත් සම්බන්ධ වුණු සැමටත් අපට මේ ධර්ම දේශනාව මුලින්ම ආරාධනා කළේ මතක් කළේ අපේ ප්‍රේමරත්න මහත්මයා. ඉතින් එතුමා අපිට බොහෝම කුළුපග බවක් දක්වන මහත්මයෙක්. අපි ධර්ම දේශනා කීපයකටම එතුමාගේ ආරාධනාව මත අපි වැඩම කළා. ඉතින් ඒ නිසා පවුලේ සම්බන්ධ සැමටත් අපි දන්න ඕස්ට්‍රේලියාවෙත් පින්වත්තුන් තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් ඉන්නවා. ඉතින් එහෙ ගියාමත් අපිට අපේ පවුලේ අය වගේ තමයි අපිට සලකන්නේ. ඒ නිසා ඒ සැමටත් ඔබ කාටත් අපේ හිටපු മന്ത്രിතුමන් ප්‍රමුඛ සැමට මෙලොව යහපත පරලොව සුගතිය හා අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට පින් දෙමු ඔබ කවුරු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.